හලෙලුයා. ප්‍රීතිය දින ඔබට මොනවද තියෙන්න ඕනේ? සිනහව. එන hina වෙලා කියන අද ප්‍රීතිමත් දවසක් කියලා. දාත්පුර සනාධිපති දෙවියන් වහන්සේට සමහර දේවල්වලදී සෙනෙහවන්ත ඔබට උත්තරේ දෙවෙනවා බයිබලය තුලදී හැම එකටම උත්තරයක් තිබෙනවා දෙවියන් වහන්සේ තුල. ඔබගේ ජීවිතයේ ඔබ දැන් මේ කල්පනා කරන දෙයට උත්තරයක් මේ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ශුද්ධ යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ පළවෙනි මහාස්කම තුලින් ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් ඇයි ස්වාමීනි තාම මට ඔබ වහන්සේ පිළිතුරු දුන්නේ නැත්තේ ඔබ වහන්සේට මාව අමතක වෙලාද කියලා. කානානුන සරණ මංගල්‍යයේදී උන්වහන්සේගේ මව් මරියතුමේට උන්වහන්සේ කියපු දෙයක් තමයි සෙනෙහවන්තේ දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ස්ත්‍රියන් ඔබෙන් මට කම මොකද මාගේ වෙලාව තම පැමිණුනේ නැත. යේසුස් වහන්සේ මේ ස්ථානයේ කිව්වා ස්ත්‍රිය ඔබෙන් මට කම මොකද මාගේ වෙලාව තවම පැමිණුනේ නැත. සෙනෙහවන්ත මේක තමයි උත්තරේ. සමහරවිට ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි තාම පිළිතුරු නැත්තේ? යේසුස් වහන්සේ කියනවා මගේ වෙලාව තාම ආවේ නැහැ. හලෙලුයා. My time did not come. මගේ වෙලාව තාම ආවේ නැහැ. හලෙලුයා. කිතුනෝ කියලා කියන්නේ සෙනෙහවන්තේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කැපවෙච්ච අයට. හලෙලුයා. හලෙලුයා. සෙනෙහවන්තේ කිතුනුවෙක් කියලා කියන්නේ ක්‍රිස්තු අනුගාමිකයෙක් කියන එක. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක් ඔබ. සෙනෙහවන්තේ ඔබ සමහර වෙලාවට කල්පනා කරනවා වෙන්න පුළුවන් ඔබ ලොකු පරීක්ෂාවකට පත් වෙන්න පුළුවන් ජීවිතේ යම් ආකාරයක යාච්ඡාවල් කරද්දී අපි යාච්ඡා කරන්නට බයිබලයේ කියනවා අපේ අවශ්‍යතාවයන් ගැන ඒ වගේම අපේ යම් දේවල් ගැන අපිට යාච්ඡා කරන්න පුළුවන්. සෙනෙහවන්තය පවුලේ අයගේ ගැලවීම උදෙසා හලෙලුයා අපිට යම් අවශ්‍යතාවයන් තිබෙනවා. සෙනෙහවන්තය අපිට නිවසක අවශ්‍යතාවයක් තිබෙනවා. නිවසක් බලාපොරොත්තු වෙන එක සෙනෙහවන්තය ඒක කිසිම ලෞකික දෙයක් නෙමෙයි. මේ පොළොවේ ජීවත් වෙද්දී අපිට නිවසක් අවශ්‍යයි. සෙනෙහවන්තය පක්ෂීන්ට කැදිලි තිබෙනවා. සතුන්ට බෙන තිබෙනවා. ගුහාවල් තිබෙනවා. මිනිස්යාටත් ගයක් ඕනේ. හලෙලුයා. තොට ගයක් බලාපොරොත්තු වෙන එක ඒක දෙවියන් වහන්සේගේ අකමැත්තක් නෙමෙයි. සෙනෙහවන්ත මේ පොළොවේ ජීවත් වෙද්දී එහෙට මෙහෙට යන්න වෙද්දී පවුලක් හැටියට එකට එන්න කරන්න ගියාම වාහනයක් තිබ්බහම ලේසි. ඒ නිසා ඒ වාහනය දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා කියලා ඒක කිසි වරදක් නැහැ. හලෙලුයා. සෙනෙහවන්තය ඉතින් දැන් ඔබ එහෙම ඉල්ලපුවාම ඔබ හිතන්න එපා දෙවියන් වහන්සේ ඔබට එකපාරටම ස්වර්ගයෙන් මේ දේවල් ගයක් ඔබට හෙට එනවා කියලා. හලෙලුයා. සෙනෙහවන්තය වාහනයක් ඔබට එනවා කියලා. ඉතින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලපුවාම දෙවියන් වහන්සේ ඔබට හැකියාවන් දෙනවා ඒවා ලබා ගන්න පිණිස. හලෙලුයා. සමහරට තව කෙනෙක් ඔබට උදව් කරන්න යනවා. නැත්නම් ඔබට ඔබේ රැකියාව තුළ ප්‍රොමෝෂන් එකක් එනවා. නැත්නම් ඔබේ ව්‍යාපාරය තුළ දියුණුවක් එනවා සෙනෙහවන්තය. ඒ තුලින් ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න. නමුත් සමහර දේවල් තිබෙනවා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේම ක්‍රියා කරනවා. සමහර රෝග තිබෙනවා සෙනෙහවන්තය සුව වෙන්නේ නැතුව. සමහර අය ගැලීම තුළ කිසිම වෙනසක් නැතුව තිබෙනවා. සමහරලාට දරුවන් නැතුව සිටිනවා. සෙනෙහවන්තය ඉතින් සමහර වෙලාවට කෙනෙක්ට විවාහයක් නැතුව ඉන්නවා. සෙනෙහවන්තය ඉතින් මේ වගේ දේවල් උදෙසා අපි යාචනා කරපුවාම සෙනෙහවන්තය දෙවියන් වහන්සේට වෙලාවක් තියෙනවා. හලෙලුයා. හලෙලුයා. අපිට හැම දෙයක් ගැනම යාචනා කරන්න බෑ සෙනෙහවන්තය. මොකද දෙවියන් වහන්සේ අපි යාචනා කරන හැම දෙයක්ම දෙන්න බැඳිලා නැහැ. බයිබලයේ යාකෝබ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කියනවා නුඹලා යාචනා කරත් ඉල්ලන්නේ 3 වෙනි පදයේ කියනවා නුඹලා ඉල්ලන නමුත් තෘෂ්ණාව ගැන වියදම් කරන මිනිස්සු වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. සෙනෙහවන්තය අපි අපේ ජීවිතේ මේ ලෞකික දේවල් උදෙසා වැරදි ලෙස ඉල්ලුවොත් දෙවියන් වහන්සේ අපිට දෙන්නේ නැහැ. සෙනෙහවන්තය අපි දැන් අපේ දෙමව්පියන්ගෙන් දරුවෝ ගිහිල්ලා ඉල්ලුවත් වැරදි දේවල්ට දෙමව්පිය දෙන්නේ නැහැ. යහපත් දෙමව්පිය දෙන්නේ නැහැ. සමහර දෙමව්පියන්ට ගාණක් නැහැ. ළමයා මොනවටද මේ වියදම් කරන්නේ මොනවටද පාවිච්චි කරන්නේ කියලා. ඒ යහපත් දෙමව්පියෝ නෙමෙයි. ඒගොල්ලෝ හිතන්නේ දරුවෝ ඉල්ලන ඔක්කොම දෙන්න ඕනේ කියලා. නමුත් යහපත් දෙමව්පිය කියන්නේ දෙන ඕන දේ දෙනවා නොදෙන දේ නොදෙනවා. හලෙලුයා. ඒකයි යාට යහපත් කියලා කියන්නේ. හලෙලුයා. එයා ඒ ගැන කල්පනා කරලා වැඩ කරන නිසා. සෙනෙහවන්තේ දෙමව්පියෝ දරුවාට හැමදේම දෙන්නේ නැහැ. ඕන දේ දෙන්නේ, වැදගත් දේ දෙන්නේ.
ජීවිතේට අවශ්‍ය දේ දෙන්නේ. වැරදි දේ දෙන්නේ නැහැ. දරුවෙක් ගෝනුස්සෙක් කිල්ලපුවාම සෙනෙහවන්තය ගෝනුස්සෙක් දෙන්නේ නැහැ. අන්න ඉතින් ඔබ දන්නවද? ඒ වගේ දෙවියන් වහන්සේත් අපේ ජීවිතේට වැරදි දේවල් දෙන්නේ නැහැ. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය අපි වැරදි දේවල් ගැන යාචනා කරාට දෙවියන් වහන්සේ කිසිම අවස්ථාවකදී උන්වහන්සේ අපේ ජීවිතයේ තෘෂ්ණාවල්, ඒ කියන්නේ මානසික තෘෂ්ණාවල් උදෙසා ස්වාමීන් වහන්සේ අපිට සපයන්ට යන්නේ නැහැ. බදන්නවද? නමුත් අපේ ජීවිතයේ මූලික දේවල් උදෙසා දෙවියන් වහන්සේ අපිට දෙනවා. හලෙලූයා. අපිට සුවය දෙනවා. අපිට සෙනෙහවන්තය උන්වහන්සේ දරුවන් ලබා දෙනවා. හලෙලූයා. උන්වහන්සේ අපිට නියම කාලෙදී විවාහයක් ලබා දෙනවා. උන්වහන්සේ සෙනෙහවන්ත රස්සාවක් උන්වහන්සේ ලබා දෙන්න පුළුවන්. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේ ඒ දේවල් වලදී සමහර වෙලාවට අපේ ජීවිතයේ ප්‍රමාදයෙන් අපිට දැනෙන්න පුළුවන්. සෙනෙහවන්ත ඒකට හේතුව තමයි උන්වහන්සේ කියනවා මේකට තාම මගේ වෙලාව ආවේ නැහැ. තාම ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් ඇයි තාම දෙවියන් වහන්සේ මට පිළිතුරු දුන්නේ නැත්තේ? යේසුස් වහන්සේ කියනවා තාම මගේ වෙලාව ආවේ නැහැ. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය. එතකොට ඔබ දන්නවද ඔබේ ජීවිතේ ඒ දෙවියන් වහන්සේට යාචනා කරලා පස්සේ ඔබ විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේට ඒකට හරි වෙලාවක් තියෙනවා. ඒ වගේ ඔබ විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වෙලාව තමයි හරිම වෙලාව. එතකොට කිතුණුවෙක් කියලා කියන්නේ යාට. ඒ කියන්නේ දෙවියන් වහන්සේට කැමති වෙලාවට උන්වහන්සේගේ කැමැත්ත ලෙස උත්තර දෙන්න සෙනෙහවන්තේ ඉඩ හැරපු කෙනෙක්ට තමයි ක්‍රිස්තියානි කෙනෙක් කියලා කියන්නේ. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය. බදන්නවද ජේසුස් වහන්සේ මරියතුමියට කිව්වේ ඒ අවස්ථාවේදී තාම මගේ වෙලාව ඇවිල්ලා නැහැ. ඒකේ මොනවද දන්නවද කියන්නේ? සෙනෙහවන්තය. උන්වහන්සේගේ වෙලාව ආවට පස්සේ උන්වහන්සේ එතන ක්‍රියා කරන්නට යනවා. සෙනෙහවන්තය. දෙවියන් වහන්සේගේ වෙලාව මොකද්ද? අපේ ජීවිතේදී දෙවියන් වහන්සේට අපිට පිළිතුරු දෙද්දී සෙනෙහවන්තය ඒකට දෙවියන් වහන්සේට පරමාර්ථයක් තියෙනවා. දෙවියන් වහන්සේ සෙනෙහවන්තය අපේ ජීවිතේ නිකන් අපිට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේට අපේ ජීවිතේ පිළිතුරු දෙද්දී පරමාර්ථයක් තියෙනවා. ඒ පරමාර්ථය සෙනෙහවන්තය උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා, උන්වහන්සේගේ කැමැත්ත උදෙසා. හලෙලූයා. ඔබේ ජීවිතේ යම් දෙයක් ඔබ යාචනා කරලා සෙනෙහවන්තය යම් ප්‍රමාදයක් තියෙනවද? ඔබගේ විවාහය ප්‍රමාද වෙලා තිබෙනවද? ඔබට දරුවෙක් ප්‍රමාද වෙලා තිබෙනවද? ඔබගේ සුවය ප්‍රමාද වෙලා තිබෙනවද? ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් සෙනෙහවන්තය. මගේ ආපු යාළුවා එයා සුව වුණා. නමුත් මම සුව නැහැ. ඇයි ඔබ සුව තව කෙනෙක් සුව වෙලා ඇයි ඔබ සුව වෙන්නේ නැත්තේ? ඒකේ ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි සෙනෙහවන්තය. දෙවියන් වහන්සේට එතන ඔබේ ජීවිතේ විශේෂ පරමාර්ථයක් තියෙනවා. හලෙලූයා. දැන් මේ කාලේ ඔබ ප්‍රවේශම් වෙන ඕන දෙයක් තමයි සෙනෙහවන්තය. ඔබේ ජීවිතේට පිළිතුරු ප්‍රමාද වුණාම ඔබේ ජීවිතේට සෙනෙහවන්තය යක්ෂයා මොනවද කරන්නේ? මේ කිතුණු ජීවිතේදී මිනිස්සු වෙනවා. ඔබ දන්නේ නැහැ සෙනෙහවන්තය මිනිස්සු එන ජීවිතේට එන්නේ සතුරාගෙන් කියලා. ඒ අය සමහර වෙලාවට සෙනෙහවන්තය ඔබ ගෙනියන්න හදනවා හරියට නිකන් ඔබ අර හිටපු ආගමික ක්‍රමයේ වගේ ඔබ සභාවකින් සභාවකට ගෙනියන්න හදනවා. පාස්ටර් කෙනෙක්ගෙන් පාස්ටර් කෙනෙක්ට ගෙනියන්න හදනවා. ඒතකොට සෙනෙහවන්තය කියනවා අර පාස්ටර් බලවත් මේ පාස්ටර් බලවත් ඔබ බලාගෙන ඉන්න. ඒ බලවත් කියන පාස්ටර්කට ගියාම එයාත් කාලයක් යද්දී ඔබට එයාගෙත් බලයක් නෑ වගේ පේන්න ගන්නවා. තව කෙනෙක් බලවත් වගේ කියන ගන්නවා. සෙනෙහවන්තය ඔබ දන්නවද කාලෙන් කාලෙට එක රැලි මේ ලෝකෙ තුල නැකිටවන යක්ෂයා ක්‍රිස්තියානි ජීවිත මුලා කරවලා මිනිස්සු පස්සේ ගමන් කරනවා. ඔබ මේ වෙලේදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි සෙනෙහවන්තය. ඔබගේ යාචනාවට පිළිතුරු වෙන්නේ ඔබගේ දෙවියන් වහන්සේගේ දාසයාගේ බලවත්කම නිසාවත් ඔබගේ සෙනෙහවන්තය දේවස්ථාන තුල බලවත්කම නිසාවත් නෙමෙයි ඔබගේ ඇදහිල්ලේ තිබෙන බලවත්කම නිසා. හලෙලූයා. විශ්වාස කරන්න සෙනෙහවන්තය ඔබ කොයි සිටියත් ප්‍රශ්නයක් නැහැ.
ඔබේ ඇදහිල්ල බලවත් නම් දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. ඇදහිල්ල බලවත් නැතුව වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. හලෙලුයා. ඔබට අවශ්‍ය ඇදහිල්ල බලවත් වෙන්න ඕනේ සෙනෙහවන්තය. ඇදහිල්ල බලවත්ව පවත්වාගෙන යන්න ඕනේ. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ඔබට ඒකාන්තයෙන්ම පිළිතුරු දෙන්න යනවා. හලෙලුයා. හලෙලුයා. එක්තරා අවස්ථාවක සෙනෙහවන්තය එක්තරා මිනිස්සෙක් හිටියා. ඔහුගේ වාරය ආවා පූජාවප්පු කරන්නට යන්න. ඔහුගේ නම සෙකරියස්. සුදු ලූක් පොතේ තමයි මේ පුද්ගලයා ඉන්නේ සෙනෙහවන්තය. සුදු ලූක් පොතේ සෙකරියස් කියන පුද්ගලයා ගැන කතා කරනවා පළවෙනි පරිච්ඡේදයේ. සෙනෙහවන්තය උඩ අවස්ථාව එනවා 8 වෙනි පදේ. ඔහු තමාගේ පන්තියේ ක්‍රමයේ ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ පූජක මෙහෙය කරන කල ස්වාමීන් වහන්සේගේ ශුද්ධාස්ථානට ඇතුල්ව දුන් ඔප්පු කිරීමට වාරය පූජකයාගේ නිලයේ සිටින ලෙස පසට දැමීමෙන් ඔහුට වැටුණේය. සුවඳ දුන් ඔප්පු කරන වෙලාවේ මුළු සමූහය යාච්ඡා කරමින් පිටත සිටියෝය. එවිට දුන් පූජාසනය දකුණු පැත්තේ ස්වාමීන් වහන්සේගේ දූතයෙකු ඔහුට සිටිනවා පෙනුනේය. සෙකරියස් ඔහු දැක කැළඹී බයපත් වුණේය. නමුත් දේවදූතයා ඔහුට කතා කර සෙකරියස් බය වෙන්න එපා. මක් නිසා නුඹේ කන්නලව්ව අසන ලද්දේය. හලෙලුයා. සෙනෙහවන්තය සෙකරියස්ට පසට දැමීමෙන් අවස්ථාවක් හම්බුණා. සුදු මේ පූජාව දෙවියන් වහන්සේගේ මණ්ඩපය තුල ඔප්පු කරන්න. මේක අවුරුද්දකට වතාවක් වෙන දෙයක්. මේ අවස්ථාවේදී සෙනෙහවන්තය සෙකරියස්ගේ තත්ත්වය ඔබ දන්නවද කොයි වගේද කියලා? පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවන් නොවිය. ඔවුන් දෙදෙනා වයස් ගතව සිටියෝය කියලා කියනවා. සෙනෙහවන්තය මේ සෙකරියස්ගේ බිරිඳ තමයි එලිසබෙත් කියලා කියන්නේ. මරියතුමීගේ නැන්දනිය. එතකොට මේ එලිසබෙත් වඳ කෙනෙක්. ඒ නිසා දරුවෙක් නැහැ. දෙන්නම වයසයි. සෙනෙහවන්තය. දෙන්නම වයසයි. මේකේ හරි පරිවර්තනයේ තියෙන they were too old to have children. They were advanced in age. ඔවුන් ගොඩාක් වයසයි කියලා සඳහන් කරනවා බයිබලයේ. ඒ කියන්නේ සෙනෙහවන්තය මේ ළඟදී මේ ඊයේද පෙරේද මරුණ එලිසබෙත් වගේ. එලිසබෙත් රැචින මරුණා කියලා දැනගත්තාම මට තේරුණේ ඉතින් කවුරුත් මැරෙන්න ඕන කියන එක. එයත් මැරුණා නම් අපි ඔක්කොම මැරෙනවා. ඒ නිසා තමයි අපිට දෙවියන් වහන්සේ බලවත් වෙස ඕනේ. හලෙලුයා. හලෙලුයා. පොළොව කොහොම හරි ගැට ගහ ගන්න පුළුවන්. සෙනෙහවන්තේ මේ පොළොවේදී සල්ලි ටිකක් පෙන්නපුවාම ඕන වැඩක් කරගන්න පුළුවන්. නමුත් මැරිුණාට පස්සේ දෙවියන් වහන්සේ සල්ලි දීලා ස්වර්ගයට යන්න බෑ. උන්වහන්සේ යන්නේ එක දෙයයි. හලෙලුයා. උන්වහන්සේ යන්නේ ඔබ සිංහාසනේ හිටියනම් ඔබට දෙන්නම් තැනක් කියලා කියන්නේ නැහැ. හලෙලුයා. උන්වහන්සේට ඔක්කොම එකයි. උන්වහන්සේ බලන්නේ මේ පොළොවේදී මාව හොයලා මට ප්‍රසන්නව ජීවත් වුණාද කියන එක විතරයි. හලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තය ඔබගේ ජීවිතේ එතනද තියෙනවා නම් ඔබ මම මේ පොළොවේ දෙවියන් වහන්සේ හොයලා උන්වහන්සේ ප්‍රසන්න කරා නම් උන්වහන්සේ අපට සදාකාලික ජීවනය දෙන්න යනවා. හලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලුයා. හලෙලුයා. මදත් ප්‍රසන්න ආදෙමු ස්වාමීන් වහන්සේට. සෙනෙහවන්තය මෙතන මෙයා හරි වයසට ගිහලා හිටියේ. මේගොල්ලෝ දරුවොත් නැහැ. හැබැයි ඔබ දන්නවද මේගොල්ලෝ දෙයක් දවසක් කළා. ඒ තමයි සෙනෙහවන්තය මේගොල්ලෝ දරුවන් නැති අවස්ථාවේදී මේ දේව දූතය ඇවිල්ලා කියනවා නුඹලා කන්නලා වැහුවා කියලා. මේ ස්ථානයේ සෙනෙහවන්තය සෙකරියස්ට ඇවිල්ලා සෙකරියස්ට කැළඹිලා ඉදී දේව දූතය කතා කළා කියන 13 වෙනි පදේ නුඹලාගේ කන්නලව අසන ලද්දේය. Your prayers have been heard. සෙනෙහවන්තය. පුතන්නෝ සෙකරියස් කවදද යාච්ඡා කරා කියලා කියන්නේ සඳහන් කරන්නේ නැහැ.
දැන් සෙනෙහවන්තය ඔබ දන්නවා මේ සෙකරියස්ට දේවදූතය ඇවිල්ලා කියනවා දරුවෙක් හම්බෙනවා කියලා. සෙකරියස් බය වෙනවා. සෙකරියස් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මොනවද දන්නව කරන්නේ දේවදූතය හොව ගොළු කරනවා. උඩ කතා කරන්න බැරුව වෙනවා සෙනෙහවන්තය. දරුවෙක් හම්බෙනකම්. ඒ දන්නවද ඒ කරේ? ਉਹ විශ්වාස කරන්නේ නැති නිසා. එතකොට දෙවියන් වහන්සේ මේ පිළිතුරු දෙන අවස්ථාවේදී සෙකරියස් විශ්වාස කළෙත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ යාච්ඡා කරපු දේ අතහැරලා තිබුණේ. ඒ අතහැරලා තිබුණාට දෙවියන් වහන්සේ අතහැරලා තිබෙන්නේ නැහැ. හලෙලුයා. ඒකම ඔබට කියන්නේ. ඔබේ ජීවිතේ ඔබ යාච්ඡාවක් කළාද? එක මොහොතක ස්වාමීන් වහන්සේට ඇහෙන්න. කොහොම ස්වාමීන් වහන්සේට ඇහෙන්න යාච්ඡා කරන ස්වාමිනේ කියලා කෑ ගහන එක නෙමෙයි. හලෙලුයා. හලෙලුයා. ඔබ වහලුට ගිහිල්ලා බැලුවොත් මගේ හඬේ තාම එතනින් උඩට ඇහෙන්නේ නැති වෙයි. සෙනෙහවන්ත මං කෑ ගැහුවට. හරිද? වැඩිම හරිය මීටර 50ක් කියලා කියන උඩට මීටර 50ක් යවුණාට පස්සේ දෙවියන් වහන්සේ මීටර 50කින් එහා පැත්තේද? හලෙලුයා. ඉස්සර මම පොඩි කාලේ ඉඳන් මේ වලාකුළේ උඩ තමයි ඉන්නේ කියලා. කවදාවත් කෑ ගහන්න බෑ එහෙනම් එච්චර උඩට. එනේ ඇහෙන්නෙම නැහැ. ඒකෙන් කියන්නේ ඒක නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඇහෙන කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කැමැත්ත තුල. අපි කරේ උන්වහන්සේ කැමැත්ත තුල නම් ඒක උන්වහන්සේ අහලා ඉවරයි. නුඹලා මාගේ නාමයෙන් තාම ඉල්ලුවේ නැති ඉල්ලන්න ඕන දෙයක් දෙනවා කෝ උන්වහන්සේ. උන්වහන්සේ කැමැත්ත ලෙස නම් ඉල්ලුවේ ඒක අහලා ඉවරයි. හලෙලුයා. යමෙක් මා තුල පවතිනවද මාගේ වචනය තුල පවතිනවද ඕන දෙයක් ඉල්ලාපල්ලා දෙනවා කියලා කිව්වා. ඒ වෙනස් වෙන්නේ නැහැ. ඔබ වචනේ ජීවත් වෙන කෙනෙක් නම් ස්වාමීන් වහන්සේගේ වචනේ ජීවිතය එක කරගෙන ඉන්නවනම් දෙවියන් වහන්සේ අහලා ඉවරයි. හලෙලුයා. 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 හැබැයි පිළිතුරු ආවේ නැහැ. ඒකයි ඔබ කල්පනා. ඔබට මේ පිළිතුරු ආපු නැති නිසා ඔබ හිතනවා දෙවියන් වහන්සේ ඇහුවේ නැහැ. සෙනෙහවන්තේ. දෙවියන් වහන්සේ ඇහුවේ නැහැ මගේ යාච්ඡාව. මොකක් හරි හේතුවකට දෙවියන් වහන්සේ ඇහුවේ නැහැ. ඔබ දන්නෙත් නැහැ ඇහුවේ නැත්තේ කියලා. පිළිතුරු නැත්තම් හොයලා බලන්න. ඇයි දෙවියන් වහන්සේ මට පිළිතුරු දුන්නේ නැත්තේ කියලා. හලෙලුයා. හොයලා බලමු ඔබට පැහැදිලි වෙනවා නම් සෙනෙහවන්තය මේ යාච්ඡාව දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්න දෙයක් කියලා ඔබ දැනගන්න දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. හලෙලුයා. හලෙලුයා. කොහොමද පිළිතුරු දෙන්නේ? ඔබගේ යාච්ඡාව ඉෂ්ට කිරීමෙන්. සෙනෙහවත්. එතකොට දැන් මේ අය අතෑරලා තිබුණා මේ යාච්ඡාව. නමුත් දෙවියන් වහන්සේ අතෑරලා නැහැ. සුද්ධවන්තයෝ කරන යාච්ඡාවල් කවුරු අතෑරිය දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. ඔබේ යාච්ඡාව දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. ඔබ මේ ඉස්සලා කරපු යාච්ඡාව වලට පවා දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. හලෙලුයා. ඇයි දෙවියන් වහන්සේ ප්‍රමාද වුණේ? සෙනෙහවන්තය. දෙවියන් වහන්සේ සැලසුම් කළ තිබුණා මේ එලිසබෙත් තුල සෙකරියස් තුල සෙනෙහවන්තය බලවත් දෙයක්. මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ මේ සෙකරියස්වයි එලිසබෙත්වයි වෙන් කරලා තිබුණා මේ පොළොවට යෝහාන් බෞතිස්තෝගෙන්. මේ එලිසබෙත් කියලා කියන්නේ යෝහාන් බෞතිස්තගේ අම්මා. සෙනෙහවන්තය. මේ සෙකරියස් කියලා කියන්නේ යෝහාන් බෞතිස්තගේ තාත්තා. යෝහාන් බෞතිස්ත කියලා කියන්නේ කවුද? සෙනෙහවන්තය. ඔබ දන්නවද? එයා තමයි බයිබලයේ ඉන්න අන්තිමම අනාගත වතුරයා. එයාව සමාන කරනවා එලියාට. යේසුස් වහන්සේ කිව්වා එක්තරා දවසක් එලියා ආවේය. කවුද එලියා? ඒ තමයි යෝහාන් බෞතිස්ත. හලෙලුයා. කියන්නේ එලියාගේ ආත්මෙන් ආපු මිනිස්සෙක්. ඒ වගේම සෙනෙහවන්තය. යේසුස් වහන්සේ කියනවා ඉපදිච්ච දරුවන් බීකරු කුසයන් අතර යෝහාන් බෞතිස්ත බීකරු කුසය ඒක ආශිර්වාදමත් කුසය. යෝහාන් බෞතිස්ත කියලා කියන්නේ ඊටාම බලවත් දෙවියන් වහන්සේගේ මිනිසයා. සෙනෙහවන්තය. මේ දෙවියන් වහන්සේගේ මිනිස්යාව ගේන්න වෙලාවක් තිබුණා. දෙවියන් වහන්සේ ඒ විලේ පිළිතුරු දුන්නේ නැත්තේ ඇයි දන්නවද? දෙවියන් වහන්සේට ඕන වුණා මේ එලිසබෙත්වත් සෙකරියස්වත් පාවිච්චි කරන්න. යේසුස් වහන්සේගේ පෙරමග සූදානම් කරන මිනිස්සෙක්ව මේ පොළොවට එවන්න. හලෙලුයා. සෙනෙහවන්තය. සමහර දේවල් ඔබේ ජීවිතේ ප්‍රමාදයි දන්නවද? දෙවියන් වහන්සේට ඔබගේ යාච්ඡාව තුල විශේෂිත වූ සැලැස්මක් තිබෙනවා.
දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යන්නේ උන්වහන්සේගේ මහිමය පිණිසයි. හලෙලූයා හලෙලූයා. බුදුන් සෙනෙහවන්ත එක්තරා අවස්ථාවකදී එක සහෝදරියක් යේසුස් වහන්සේ පණිවිඩයක් කැරියා ඔබ ප්‍රේම කරන ඔබගේ මිත්‍රයා මැරුණා කියලා. ලාසරුස් යේසුස් වහන්සේ ගාපුවම දවසක් එතන නතර වුණා. සෙනෙහවන්තය ඊට පස්සේ යේසුස් වහන්සේ එතන එද්දී ලාසරුස් සෝන් ගත කළා තිබුණා. ලාසරුස් මැරිලා දින 4යි. මිනිහේ කුණු වෙලා සෙනෙහවන්තය. ඔබ දන්නවද යේසුස් වහන්සේ එන්න ඉස්සර දෙයක් කිව්වා. මේ ලාසරුස්ගේ රෝගය මරණය පිණිස නෙමෙයි ඒක දෙවියන් වහන්සේගේ මහිමය පිණිසයි. හලෙලූයා 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 හලෙලූයා. සෙනෙහවන්තය ඔබගේ තත්වය කොච්චර මොනවාද ඔබගේ ආච්චියට පිළිතුරු ලැබෙන්න බැරි තැනට වැටලා තිබුණාට බය වෙන්න එපා. හලෙලූයා. මොකද ඔබ දකින්න යනවා දෙවියන් වහන්සේගේ මහිමය. හලෙලූයා. ඔබ දකින්න යනවා දෙවියන් වහන්සේගේ මහිමය. මොකද එතන ඔබ තේරුම් ගන්නට යනවා වෙන කවුරුත් නෙමෙයි මෙතන ක්‍රියා කරේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා. හලෙලූයා. තොර සෙනෙහවන්තය මොනවද කරන්න ඕනේ? මේ වෙලා වෙනකන් ඉන්න ඕනේ. සෝමනාස විශේෂ ආකාරයක ඔබේ ජීවිතේ ක්‍රියා කරන්නට යනවා. දෙවියන් වහන්සේ විශේෂ කෙනෙක් දෙයක් ඔබට දෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. තොර සෙනෙහවන්තය බුදනවාද අපි මොනවද කරන්න ඕනේ? අපි ආච්චා කරාට පස්සේ උනාසනේ වෙලාව තියෙනවනම් අපි කරන්න ඕනේ මෙච්චරයි. සෙකරියස් වගේ එලිසබෙත් වගේ. දැන් ඔබ දකින්නවද සෙකරියස් පූජා ඔප්පු කරන වෙලාවේදී සෙකරියස් සුවඳ දුම් වාජිනේ අරගෙන ඒ පූජා ඔප්පු කරන තැනට යනවා. ඒකේ මොනවද පෙන්වන්නේ? ඔහුගේ ජීවිතයේ දවසක ඔහු යාචනා කරා මේ කන්නල වලට පිළිතුරු අරන් ආවේ ගාබ්‍රියෙල් දේවදූතයා. නමුත් සෙනෙහවන්තය ඒ කියන්නේ ඔවුන්ගේ යාච්චාවට පිළිතුරු ඔවුන් හිතන වෙලාවේ ආවේ නැති වුණාට ඔවුන් දෙවියන් වහන්සේව අතහැරියේ නැහැ. සෙනෙහවන්තය අද සමහර අයට ප්‍රශ්න වෙන තැන උතන තමයි. යාච්චාවට පිළිතුරු නැති වෙද්දී ප්‍රමාද වෙද්දී ඒ අය අතහැරලා දානවා. යාච්චාව නෙමෙයි දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේත් එක්ක තිබෙන ගමන. සෙනෙහවන්තය ඔබගේ ජීවිතේ ඔබේ ජීවිතේ මොන ප්‍රශ්නේ තිබුණත් ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න තීරණය කරන්න ඕනේ. අනේ තමයි කිතුනෝ. එක්තරා අවස්ථාවකදී මේ කවුද පාස්ටර් බිලි ග්‍රෑම් දේශනාවකදී කිව්වා ස්වර්ගය ගැන තර්කයක් උත්තර කරලා තිබුණා කට්ටිය. ඔවුන් කිව්වා ස්වර්ගයක් කියලා එකක් නැහැ කියලා. එතකොට පාස්ටර් බිලි ග්‍රෑම් එයාට දුන්නලු උත්තරේ බයිබලයට විශ්වාස කරන්නේ මං ස්වර්ගයේ තියෙනවා. හැබැයි තිබ්බත් නැතත් මම දෙවියන් වහන්සේව අවිශ්වාස කරන්නේ නැහැ කිව්වා. මම දෙවියන් වහන්සේව අතාරින්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මම දෙවියන් වහන්සේ අදහගෙන තියෙන ස්වර්ගය ලබා ගන්න නෙමෙයි උන්වහන්සේ දෙවියන් වහන්සේින්දා. බුදුන්වහන්සේ එක්තරා අවස්ථාවකදී එක මිනිස්සෙ රජ කෙනෙක් නෙබුකද්නේසර් කියලා ලෝකේ පළවෙනි ඒකාධිපතියා ඔය ලොකු රන් රූපයක් හැදුවා රියන් 60ක. මේ රූපයක් හදලා ඔව් කිව්වා මේ රූපෙට නමස්කාර කරන්න ඕනේ කියලා ඔක්කොම. එතකොට කවුරු නමස්කාර කරන්නේ නැත්නම් ඒගොල්ලෝ දානවක ඇවිලෙන ගිනි උදුනකට සෙනෙහමන්තය. එතකොට මෙතන හිටියා හනනියා මිසාල් අස්රියා කියලා දෙවියන් වහන්සේගේ මිනිස්සු තුන්දෙනෙක්. ඒගොල්ලන්ට තවත් නම් දාලා තිබුණා ඒ බැබිලෝනියා ශද්‍රාක් මේසෙක් අබේනෙගෝ කියලා. එතකොට දැන් මේගොල්ලෝ ගොඩක් අය දන්නේ ශද්‍රාක් මේසෙක් අබේනෙගෝ කියලා. සෙනෙහමන්තය. එතකොට මේ ඔක්කොම සංගීත භාණ්ඩ වාදනය කරද්දී ඔක්කොම මේ රූපෙට වඳින්න ඕනේ. නමුත් මේ ශද්‍රමේසෙක් අබේනෙගෝ ඔක්කොම බිම් වැටලා වඳිද්දී ශද්‍රමේසෙක් අබේනෙගෝ වැඳේ නැහැ. දැන් සමහර සංගීතයන් තියෙනවා ඒක දෙවියන් වහන්සේ නෙමෙයි. ඒ වලින් සමහර සංගීතයන් වලින් යක්ෂයාට තමයි නමස්කාර කරන්නේ. ඔබ දන්නවා ගොඩාක් රාග තියෙනවා බහිරව කියයි. එතකොට බහිරව කියලා යකුත් ඉන්නවා. ඔබ දන්නවද සමහර තියෙනවා පූජා නැටුම් කියලා. කාන්තා දෙවි කෙනෙක්ව තියාන නටනවා. හරිද? කෝවිල් වල නටනවා, තොවිල් වල නටනවා. ලංකාවේ තමයි ඉස්ලාම හිප් හොප් තිබිලා තියෙන්නේ. තොවිල් වල. කියන්නේ යේසුස් වහන්සේ ආපත් කියලා.
හලෙලූයා. සෙනෙහවන්තය. එතකොට කෝවිල් වලත් නටනවා. මේ හැමතැනම මියුසික් තියෙනවා. මොකද මියුසික් මැව්වේ දෙවියන් වහන්සේට. යක්ෂයා හැමති නෑ දෙවියන් වහන්සේට මුකුත් දෙන්න. ඔක්කොම ගන්න තමයි දන්නේ. ඔහු ගන්නවා සංගීතෙත් ගන්නවා. අරගෙන ඒකත් අරගෙන ඒකනොත් ඔහු නමස්කාරය ගන්න හදනවා. සෙනෙහවන්තය. එතකොට මෙතන නමස්කාරය තිබෙන්නේ මේ රූපයකට. බදන්නවද? ශද්‍රමේශක අබේනගෝ කෙලින් සිටියා මෙතන. හැබැයි කෙලින් හිටියොත් ගිනි උදුනකට දානවා. ඊට පස්සේ නෙබුකද්නේසර් පණිවිඩයක් ගියා මෙන්න මේ තුන් දෙනෙක් වඳින්න නැහැ කියලා. ඊට පස්සේ සෙනෙහවන්ත නෙබුකද්නේසර් කැදවලා අහනවා නුඹලා මොකද වඳින්නේ නැත්තේ? මොකද කාරණේ? නුඹලට පුළුවන් නුඹේ දෙවියන්ට පුළුවන් ද මාගේ අතින් නුඹලව ගලවන්න? ඒතර බදන්න මේ ශද්‍රමේශක අබේනගෝ දුන්න උත්තරේ මේ බලන්න සෙනෙහවන්තේ. දානලි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. ඉතින් නුඹලා සූදානම්ව සිට හොර්ණෑවේද නලාවේද මහවීණාවේද කුඩා වීණාවේද මිහි නලාවේද සිළු ආකාර තූර්ය භාණ්ඩ ශබ්දේ නුඹලාට ඇසෙන විට බිම වැටි මා විසින් සාදා තිබෙන රූපේ නමස්කාර කළොත් යහපත. නමුත් නුඹලා නමස්කාර නොකරොත් එකිනෙම නුඹලා ඇවිදින ගිඳුනක් මැදට හෙළු ලබනවා ඇත. එවිට මාගේ අත් වලින් ගලවන දෙවියෝ කවුදයි කීවේ? ඔයාලන් 16 වෙනි පදේ දෙන උත්තරේ මොකද්ද කියලා. ශද්‍රමේශක අබේනගෝ නෙබුකද්නේසර් රජු උත්තර දෙමි. මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපිට ඕනේ නැහැ. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය. ඇවිලෙන ගිනි උදුනෙන් ගලවන්න නම් අපේ සේවය කරන දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මම එකක් දැනගෙන හිටියා. ඕන දෙයක් කරන්න පුළුවන් වුණාට ඕන දෙයක් කරන්නේ නැහැ. හලෙලූයා. ඕන දෙයක් කරන්න පුළුවන් වුණාට ඕන දෙයක් කරන්නේ නැහැ. තාත්තට ඕන තරම් සල්ලි දෙන්නාට තාත්තා සල්ලි ඔක්කොම දෙන්නේ නැහැ. හලෙලූයා. අම්මට ඕන තරම් සල්ලි දෙන්න අම්මෝ සල්ලි දෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ ළමයාට. ළමයා කියනවා සල්ලි දෙන්න අම්මා දෙන්නේ නැහැ. ළමයා කියනවා තාත්තේ සල්ලි දෙන්න තාත්තා දෙන්නේ නැහැ. හැබැයි සල්ලි දෙනවා. ඇයි දෙන්නේ නැත්තේ? මේක වෙලාව නෙමෙයි. හලෙලූයා. තාත්තා කියනවා මේක වෙලාව නෙමෙයි වාට. අම්මා කියනවා මේක වෙලාව නෙමෙයි. හලෙලූයා. ඔයා මේක විනාශ වෙන්න පුළුවන්. නියම වෙලාවේදී මම ඔයාලට දෙන්නම්. හලෙලූයා. ඉතින් සෙනෙහවන්තය දැන් මේගොල්ලෝ දන්නවා දෙවියන් වහන්සේ පුළුවන් ගලවන්න. ඊළඟ මොනවද කියන්නේ? 18. එසේ නොකල රජුරුවනි ඔබේ දේවරුන්ට අපි සේවය කරන්නේවත් ඔබ පිටුවා තිබෙන රන් රූපේ නමස්කාර කරන්නේවත් නැති බව දැනගත මැනවයි කීවෝය. මොනවද කියන්නේ? අපේ දෙවියන් වහන්සේ අපිට පිට වුණත් නැදත් අපිට උත්තර දුන්නත් නැදත් අපි දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. හලෙලූයා. කී දෙනෙක් කියන මේ උදෑසන? හලෙලූයා. මාව හැමදාම මේ ප්‍රශ්නෙන් තිබ්බත් මම දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ කියලා. හලෙලූයා. හැබැයි ඔබ හැමදාම එකකින් තියන්න යන්නේ නැහැ. හරිද? ඒක තමයි ඔබ තුල තියෙන ප්‍රේමය. ඔබ හැමදාම මේ ප්‍රශ්නෙන් තිබ්බත් මම ඔබ අතාරින්නේ නැහැ කියන එක ප්‍රේමය. හැබැයි දෙවියන් වහන්සේම තියන්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඔබේ වචන වලට වඩා. හලෙලූයා. මම බයිබලයේ කියවමින් පුරුදු වෙන්නේ මගේ ක්‍රියාවලට වඩා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. මගේ ඇදහිල්ලට වඩා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. මම යාචනා කරන ස්වාමීනි මට ඔබ විශ්වාස කරන්න උදව් කරන්න. හලෙලූයා. 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 කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. මම යාචනා කරන මට ඔබ විශ්වාස කරන්න උදව් කරන්න. මම යාචනා කරන මට ඔබට සේවය කරන්න උදව් කරන්න. මම යාචනා කරන්නේ මට සුද්ධ ජීවත් වෙන්න උපකාර කරන්න. හලෙලූයා. හලෙලූයා. ඒවලට තමයි යාචනා කරන්න ඕනේ. ගියක් හදන්න නෙමෙයි. හලෙලූයා. ඒවා උන්වහන්සේ දෙනවා. සෙනෙහවන්තේ ඔබ දන්නවද මේ ස්ථානේ බයිබලයේ කියනවා සෙකරියස් පූජා ඔප්පු කරා හැබැයි දරුවොත් නැහැ. පිළිතුරු තිබෙත් නැහැ. පිළිතුරු එනවා කියලා දන්නෙත් නැහැ. දැන් පිළිතුරු එන්නේ නැහැ. දැන් වැඩකුත් නැහැ කියලා ඉන්න තැන. හලෙලූයා. සෙනෙහවන්තේ හැබැයි පිළිතුරු ආවා. ඇයි දන්නවද? මේගොල්ලෝ දෙවියන් වහන්සේ තුල ස්ථිරව සිටියා. දෙවියන් වහන්සේගේ වෙලාවේදී සෙනෙහවන්තේ මොනවද දන්නවද වෙන්නේ? මේ ජීවිතයේ මේ පොළවේ ඔබට පිළිතුරු ලබන්න කිසිම ආකාරයක සෙනෙහවන්තය කිසිම ආකාරයක දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. ඒකනම් දෙවියන් වහන්සේගේ වෙලාව. මේ පොළවේ මොන බාධාවක් තිබ්බත් දෙවියන් වහන්සේක ඉවත් කරලා ඔබට පිළිතුරු දෙනවා ඒකාන්තයි.
हालेलुया. එක්තරා අවස්ථාවකදී එක මිනිස්සු කියලා දානියෙල් යුද්ධයක් ගැන දැනගත්තා වූ යාචනා කළා. හැබැයි පිළිතුරු ආවල පළවෙනි දවසේ. පිළිතුරු ඔහු ළඟට ආවේ නැහැ පළවෙනි දවසේ. ඔහු ළඟට ආවේ 21 වෙනි දවසේ. ඇයි දන්නවද? ඔහුට ගාබ්‍රියෙල් දේවදූතයා පිළිතුරු අරන් එද්දී පර්සියා රාජ්‍ය අධිපතියා 21 දවසක් ඔහුට විරුද්ධව හිටියා. පර්සියා රාජ්‍ය අධිපතියා කියලා කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. ඒ පිටිපස්සේ හිටපු යක්ෂ බලවේග. හැබැයි දෙවියන් වහන්සේ මොනවද දන්නව කරේ? ගාබ්‍රියෙල් දේවදූත මිකාኤල් දේවදූතයා ඇව්වා. මේ පර්සියා රාජ්‍යයේ අධිපතියාගේ බලය පරාජය කරන්න. මේ යක්ෂ බලවේග පරාජය කරන්න. ඊට පස්සේ ගාබ්‍රියෙල් දේවදූතයා ආවා. ඔබ දන්නවද? වෙලාවේදී දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යනවා. උන්වහන්සේ මාර්ගයක් හදන්න යනවා. ගාබ්‍රියෙල්ට බැරි වෙද්දී මිකාኤල් එවනවා. හලෙලූයා. සෙනෙහවන්තය. හැබැයි එකක් දානියෙල් තීරණයේ මතම හිටියා. දවස් 21ක් යනතුරු රසහර කෑවේවත් තෙල් ගාගත්තේවත් මුද්‍රික පානය කඩරගත්තෙත් නැහැ. කැපවීමෙන් සිටියා. හලෙලූයා. 21 වෙනි දවසේ පිළිතුරු ආවා. දෙවියන් වහන්සේම යක්ෂ බලවේග මිකාኤල් තුලින් පරාජය කරලා පිළිතුරු එව්වා. සෙනෙහවන්ත ඒකේ තියෙන ඔබට උත්තරේ මොකක්ද දන්නවද? නියම වේලාවේදී මොන බාධා ඔබට විරුද්ධව තිබුණත් සියල්ල දෙවියන් වහන්සේ පරාජය කරලා උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. හලෙලූයා. ඔබ මවිත වෙමින් ඔබ පුදුම වෙමින් දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. ඔබ මොනවද කරන්න ඕනේ? මුකුත් නැහැ. විශ්වාස කරන ඔබ යාචනා කරා. විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. දෙවියන් වහන්සේගේ වෙලාවේදී දෙවියන් වහන්සේ මගේ යාචනාවට උන්වහන්සේ මොන බාධාව තිබ්බත් කවුරු මොනවා කිව්වත් ඒක වෙනස් කරලා උන්වහන්සේ මාර්ගයක් හදන්න යනවා කියලා විශ්වාසයෙන් ඉන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. හලෙලූයා.